සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අපි ඊටාම බරපතල කාලෙක ප්‍රශ්න තියෙන කාලෙක අපි තීරණය කරා අපි මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ කියලා. එතකොට අපිට හිතුණ දේ තමයි හැම කෙනාම ප්‍රශ්න ගැන කතා කරමින් ඉන්නවා. හැබැයි විසඳුම් හොයන අය අඩුයි. නමුත් විසඳුම් හෙව්වේ නැත්තම් මේ ප්‍රශ්න වලට කවදාවත් ප්‍රශ්න වලින් විසඳුම් දෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි හිතපු එක දෙයක් තමයි අපේ ඉන්න මේ ව්‍යාපාරික ප්‍රජාව. එහෙම නැත්නම් බිස්නස් කරන අය යම් විදියකින් ආර්ථිකය ශක්තිමත් නොකරුවොත් අපට මේ කොවිඩ් වල තියෙන රෝග බියට අමතරව තවත් බොහෝ බිය ඇති වෙන්න ඉඩ තියෙනවා. එම නිසා අපි හිතපු දේ තමයි අපට මේකට මොකක්ද කරන්න පුළුවන්. මොකද ප්‍රශ්න ගැන නිර්වචනය කරන්න නෙමෙයි, ප්‍රශ්න විශ්ලේෂණය කරන්න නෙමෙයි, ප්‍රශ්න මොනවද කියලා තවදුරටත් හාර හොයන්න නෙමෙයි. අපි සියලු දෙනාම දන්නවා. එතකොට මේ ප්‍රශ්නවලට අපිට උත්තර තියනවාද? අපිට තියෙන උත්තර මොනවාද? අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද? මේ සම්බන්ධව කතා කරන්න අපි තීරණය කරා ටික කාලයක්. මොකද අපි පහුගිය කාලේ අපි විවිධ ශාස්ත්‍රයන් සම්බන්ධව කතා කරා මේ කොවිඩ් කාලේ. නමුත් ඇත්තටම අපි ව්‍යාපාරික ශාස්ත්‍රයත් එක්ක ව්‍යාපාරිකයොත් එක්ක ව්‍යාපාර කරන්නේ කොහොමද? නැත්නම් අපි මේ කොහොමද රස්සාව කරගන්නේ? ජීවත් වෙන්නේ කොහොමද කියන සම්බන්ධව අපි මෙච්චර කල් කතා කරේ නැහැ. අපි හිතුවා ඒක ඉතා වැදගත්. ඒ වැදගත් නිසාවෙන්ම අපි හිතුවා ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ අත්දැකීම් තියෙන, දැනුම තියෙන, ඒ සම්බන්ධව ජයග්‍රහණයන් අත්පත් කරගන්න ඉන්න අයගේ අදහස් ටිකක් විමසන්න. ඒ අනුව තමයි අද අපි මේ අපේ මේ වැඩසටහනේ ප්‍රථම වැඩසටහන පටන් ගන්නේ. අපි මේකට කිව්වෙත් අපි ව්‍යාපාර කොහොමද කොවිඩ් වලට එරෙහිව ක්‍රියාත්මක කරන්න කියලා. එතකොට අපි මේකේ කතා කරන්නේ කොහොමද අපි මේ තියෙන වාතාවරණය තුළ සාර්ථකව අපේ ව්‍යාපාරයෙන් අපේ ඉලක්ක කරා යන්න කියන්නේ. මේ සඳහා කතා කරන්න ඇත්තටම මම ඉස්සල්ලාම තෝරගත්තේ උපාලි ජයසේකර මහත්තයා. මම උපාලි ජයසේකර මහත්තයා කියන්නේ කවුද කියලා කිව්වොත් ඔබතුමන්ලා අපි කවුරුත් දන්න විදිහට දැනට අපි එතුමාව හඳුනන්නේ මෙගා හිටර්ස් සමාගමේ සභාපතිතුමා වගේම කළමනාකාර අධ්‍යක්ෂතුමා විදියට. මම පොඩ්ඩක් මෙතුමා ගැන කිව්වොත් කවුද කියලා. මොකද ඒක ඉතා වටිනවා අපට මේ කතාබහේදී කොහොමද ප්‍රායෝගිකව මේක අපට බලපාන්නේ කියලා දැනගන්න. මෙතුමා ඉගෙනගෙන තියෙන්නේ පොරමඩුල්ල විද්‍යාලයේ 2005 සමත් වෙලා විශ්වවිද්‍යාලයට එනවා. විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය හිමි කරගන්නවා. ඊට පස්සේ මාස්ටර් ඩිග්‍රී එක කොළඹ විශ්වවිද්‍යාලයේ. එතකින් අතර වෙන්නේ ඇත්තටම එතනින් එහා ඉතා වැදගත් දේ මෙතුමා වරලත් ගණකාධිකාරියෙක් වෙනවා. මෙහෙම අධ්‍යාපනය ලබන අපේ උපාලි ජයසේකර මහත්තයා ඇත්තටම තමන්ගේ ජීවිතේ කවුරුත් වගේම පටන් ගන්න වෘත්තිකයෙක් විදියට. එතුමා ඔඩිට් අපි කියන ඔඩිට් ෆර්ම්ස් නැත්නම් අපි කියන විගණන සමාගම් ලංකාවේ ප්‍රධාන පෙළේ විගණන සමාගම් කීපයක තනතුරු වුණා. එතකොට ඒ විතරක් නෙමෙයි එතුමා රජයේ ඔඩිටර් ජෙනරල් දෙපාර්තමේන්තුවේ ඒ රජයේ ආයතනයේ එතුමා හැකියාව කළ කෙනෙකුට රාජ්‍ය යන්ත්‍රණයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා එතුමාට යම් අවබෝධයක් තියෙනවා ඒ ක්‍රියාවලිය පිළිබඳව. ඊට පසුව එතුමා ඇත්තටම හැකියාව ඉහළට යමින් අවසාන වෙනකොට ඉහළ ගණකාධිකාරිය එහෙම නැත්නම් මේ කළමනාකරුවෙකු විදිහට තමයි රැකියාව කරන්නේ. එතකොට මෙහෙම රැකියාවේ ඉහළට යමින් සිටින අපේ සම්පත්දායකයා වෙන උපාලි ජයසේකර මහත්තයා යම් වෙලාවක රැකියාවේ ඉහළට යමින් ඉන්නකොට එක පාටම ගන්නවා සාමාන්‍යයෙන් කිසිවෙකු නොගන්න තීරණයක්.
මම කැමති මේ කතාව එතනින් ආරම්භ කරන්න. උපාලි ජයසේකර මහත්තයා මොකද්ද ඒ තීරණේ? කොහොමද ඒ තීරණේ ගත්තේ කියලා ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන් නම් ඉතා වටිනවා අපේ මේ අපිත් එක්ක ඉන්න හිත මිත්‍රයින්ට. ප්‍රථමයෙන්ම ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වසන්ත මහත්තයාට ස්තුති කරනවා මට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන. ඉතින් එතුමා ආපු ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් ඇත්තටම මේ ව්‍යාපාරය මෙගාහිටස් ව්‍යාපාරය මගේ බිරිඳගේ පවුලේ ව්‍යාපාරයක්. ඉතින් මේක ආරම්භ කරලා තියෙන්නේ 1977. ඉතින් එහෙම ආරම්භ කරලා ආපු ව්‍යාපාරය ඔබ කවුරුත් දන්නවා අපිට විවෘත ආර්ථිකයත් ආවත් එක්කම ලංකාවේ නිෂ්පාදකයන්ට තිබ්බ තැන නැතුව ගිහින් ගොඩක් නිෂ්පාදන කර්මාන්ත බිඳ වැටුණා. ඉතින් ඒත් මේ බිරිඳගේ පියා මේ කර්මාන්තේ කොහොම හරි ගැට ගහගෙන ඉස්සරහට ගෙනල්ලා තිබ්බා. හැබැයි 1990න් පස්සේ වගේ ලංකාවට විශාල වශයෙන් විදේශ භාණ්ඩ එන්න පටන් ගත්තා. අපි කිව්වොත් වැඩි වශයෙන් ඒ වෙනකොට චීනෙන් වගේ රටවලින් නොයෙකුත් භාණ්ඩ අඩු මිලට එන්න පටන් ගත්තා. මේකත් එක්ක අර වෙළඳ පොලේ තිබ්බ තරඟකාරීත්වයට මුහුණ දෙන්න බැරුව ඊටාම අමාරු තත්යකට මේ කර්මාන්තය වැටිලා තිබ්බා. එහෙම ආපු කර්මාන්තය 1990 විතර වෙනකොට සේවකයන් 135ක් විතර වැඩ කරපු කර්මාන්තය 2003 2004 වෙනකොට සේවකයන් 25කට 30කට වගේ අඩු තැනකට වැටුණා. ඒතකොට ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් කර්මාන්තේ කොච්චර දුරට පරිහානියට පත් වෙලා තියෙනවද කියලා ඒ ආපු ගැටලුත් එක්ක. ඒ වගේම 2004 දී මේ කර්මාන්තයේ ගින්නක් ඇති වුණා. ඇත්තටම මේකට කවුරු හරි පුද්ගලයෙක් ගිනි තියලා තිබ්බ මේ කර්මාන්ත ශාලාවට. එතෙන්දී මේ අපේ බිරිඳගේ පවුලේ අය තීරණය කරා මේ කර්මාන්ත ශාලාව වසා දමන්න ඕනේ කියලා. මොකද ඒක කරගෙන යන්න බැරි තත්ත්වයක් තිබ්බා. බිරිඳගේ පියාටත් මේක දරා ගන්න බැරි අවස්ථාවක් වුණා. ඒ වෙනකොට අපිට සාමාන්‍යයෙන් ලක්ෂ 180ක් විතර පිටට ණය ගෙවන්න තිබ්බා. හැබැයි අපිට දැන් මේක වැහුවොත් මේවා ගෙවා ගන්නත් බැරි වෙන තත්ත්වයක් තමයි උදා වෙලා තිබ්බේ. ඉතින් ඒ වෙලේ තමයි මම හිතුවේ මම එතකොට පෞද්ගලික අංශයේ මෙතුමා කිව්වා වගේ මගේ රැකියාව කරගෙන ඉන්න අතරේ තමයි මම හිතේ රැකියාවෙන් අයින් වෙලා මේ කර්මාන්තේ කොහොම හරි ගොඩ ගන්න ඕනේ කියලා. මොකද මෙතන ගින්නක් ඇති වුණා. ඒ වගේම වෙළඳපළට බඩු දාන්න නැහැ. ඒ අතරේ කම්පැනිය වහන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මේ වගේ ලොකු ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවේ තමයි මම මේ ව්‍යාපාරයට එන්නේ. ඉතින් මම එන්නකොට මම අර මෙතුමා කිව්වා වගේ වෘත්තියේ වරලත් ගණකාධිකාරීවරයෙක්. ඉතින් මේ කර්මාන්තය ඉංජිනේරු ශාස්ත්‍රයට අදාළ කර්මාන්තයක්. මොකද මේකේ නිෂ්පාදනය කරේ හීටර්ස්. ඔබ කවුරුත් දන්නවා ගෙවල් වල වතුර උණු කරන්න අර රතු පාට මිටක් තියෙන දඟර හීටරයක් තියෙනවා. ඕක අපි ওই කෝප් එකට නැත්නම් වෙනත් වාජනයකට ගහලා වතුර ටිකක් උණු කරගන්න වැඩේ තමයි කරේ. ඉතින් මේකත් එක්ක තමයි මම මේ ව්‍යාපාරයට ආවේ. ඇවිල්ලා ඇත්තටම ඒ වෙනකොට අපිට විශාල වශයෙන් ප්‍රශ්න තිබ්බා මේකේ තරඟකාරීත්වය පිළිබඳ මිලත් එක්ක අපිට මේ භාණ්ඩය මාකට් එකට දාන්න බැරි තරමක් තිබ්බා. හැබැයි අපි මම මේ බාධක ඔක්කොම ජය අරගෙන මම එනකොට තිබ්බේ මේ වතුර උණු කරන හීටරේ විතරයි අපේ කර්මාන්ත ශාලාවේ හැදුවේ. හැබැයි අපි අද වෙනකොට ලංකාවේ තියෙන ඕනෑම කර්මාන්ත ශාලාවකට අවශ්‍ය කරන හීටර්ස් නිෂ්පාදනය සිදු කරනවා. ඒ වගේම ගෙවල් වල පාවිච්චි කරන ඒ දඟර හීටරයත් ඒ වගේම ගෙවල් වලට අවශ්‍ය කරන නොයෙකුත් වර්ගයේ අනෙකුත් හීටර්ස් වර්ගත් අපි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනවා. ඉතින් අපි අර ඉතාම අමාරු තැනකින් පටන්ගෙන අද වෙනකොට අපි ලංකාවේ සම්පූර්ණ වෙළඳපොලෙන් 85ක 90ක වගේ ප්‍රමාණයක් අපි අත්පත් කරගෙන තිබෙනවා. ඒ වගේම අපේ භාණ්ඩ අපි මේ වෙනකොට වෙනත් රටවල් වලට අපනයන කිරීමේ කටයුතු සිදු කරනවා. ඉතින් කෙටියෙන්ම මේක තමයි ඔක්කොම කියන්න තියෙන්නේ.
ඉතින් මේක මේ කියන තරම් ලේසි දෙයක් නෙවෙයි. මොකද මට ගොඩාක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වුණා. ඉතින් මම අර ටයි එකක් දාගෙන ඔෆිස් එක වාඩි වෙලා හිටිය පුද්ගලයා ටයි එක ගලවලා පැත්තකින් තියලා ආය පොඩි තැනේ ඉඳන් මට පටන් ගන්න වුණා. මම ඊට සදන හැටි ඉගෙන ගත්තා. එතකොට ඒකේ තාක්ෂණය ඉගෙන ගත්තා. මම වෙන රටවල් වලට ගිහින් මේ කර්මාන්තයේම නියැලී සිටින ඒ කර්මාන්ත ශාලාවලට ගිහින් කොහොමද ඒගොල්ලෝ ඊට සදන්නේ කියලා බැලුවා. ඒ වගේම ඒගොල්ලෝ පාවිච්චි කරන අමුද්‍රව්‍ය මොනවද කියලා බැලුවා. ඒ වගේම මේ ඊටස් කර්මාන්තයට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර මොනවද කියලා බැලුවා. ඒ සෑම දෙයක්ම මම බලලා ඒ සෑම දෙයක්ම අපේ කර්මාන්ත ශාලාවට අපේ රටට මේ වෙනකොට මම ගෙනල්ලා තියෙනවා. ඉතින් ලෝකේ ඕනෑම හීටර්ස් හදන කර්මාන්ත ශාලාවක හදන හීටරයක් අපේ කර්මාන්ත ශාලාවෙත් අද අපිට හදන්න පුළුවන් තත්යකට ඒ අවශ්‍ය තාක්ෂණය, ඒ අවශ්‍ය දැනුම, ඒකට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ, ඒ වගේම ඒවට පාවිච්චි කරන අමුද්‍රව්‍ය, මේ සියලුම දේව අද අපේ ළඟ අපි පාවිච්චියට ගන්නවා. ඒ වගේම මේ සෑම දෙයක් පිළිබඳව අපිට ඉතා හොඳ දැනුමක් තියෙනවා. මම හිතන්නේ අපි කාටත් පැහැදිලි වුණා එතුමා ආපු ගමන් මග. හෝ මේ ගමන් මගේ තියෙන අත්දැකීම් කොහොමද මේ අපි මේ තියෙන විවසන එක ගැටලුකාරී අවස්ථාවක ගොඩ නැගපු අත්දැකීම සහ ඔබතුමාගේ තියෙන විෂය දැනුම මේ ඔක්කොම එකහු කරලා ඔබතුමාට කියන්න තියෙන මොකක්ද මේ தত্ত্বය ඔබ දකින්නේ කොහොමද? මේ தত্ত্বයෙන් ගොඩ එන්න අපි කරන්න ඕන මොනවද? ඇත්තටම මේ කොවිඩ් කියන එක මේක අපිට වසංගතයක් තමයි. හැබැයි වසංගතේ අපි ඇවිල්ලා මේ රටේ කර්මාන්තකරුවෝ. එතකොට කර්මාන්තකරුවා බලන්න ඕන තමන්ගේ කර්මාන්තය කොහොමද කරන්න කියලා. වසංගතයෙන් අපි ප්‍රවේශම් වෙන්න ඕන. ඒක හරි. ඒ වුණාට වසංගතය ගැන බලන්න වෛද්‍යවරු ඉන්නවා. ඒකට අදාළ ශේෂ්ත්‍ර තියෙනවා. එතකොට ඒගොල්ලොන්ට අපි මේ වැඩේ බාර දීලා අපි වෛද්‍යවරු වෙන්න යන්නේ නැතුව අපි කර්මාන්තකරුවෝ හැටියට අපිට මේ වෙලාවේ මේ රටටත් මේ ආර්ථිකයටත් ඒ වගේම අපේ ආර්ථිකයටත් අපේ කර්මාන්ත පවත්වාගෙන යන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි හිතන්න ඕනේ. එතෙන්දී මට කියන්න ඕනේ දැන් මේ කොවිඩ් ප්‍රසංගතයත් එක්ක කරගෙන යන්න බැරුව වහලා දාන තියෙන කර්මාන්ත තියෙනවා. අපි උදාහරණයකට ගත්තොත් සංචාරක කර්මාන්තය, ඒ වගේම හෝටල් ආශ්‍රිත කර්මාන්ත, මේවා ගොඩක් දුරට වැහිලා තියෙනවා. හැබැයි ඒ කර්මාන්ත වැහෙනකොටම තව පැත්තකින් අපිට අලුත් කර්මාන්ත බිහි කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද මේ කොවිඩ් වසංගතයත් එක්ක ගොඩාක් අවස්ථා තියෙනවා. ඉතින් අපි කර්මාන්තකරුවෝ හැටියටත් ඒ වගේම මේක අහගෙන ඉන්න ව්‍යවසායකත්වයට එන්න බලාපොරොත්තු වෙන තරුණ තරුණියන්ටත් මට කියන්න තියෙන්නේ මේ අලුත් අවස්ථා හඳුනා ගන්න. අපිට තියෙන අලුත් අවස්ථා හඳුනා ගන්න. මේ අවස්ථා හඳුනාගෙන ඒ වගේ ප්‍රයෝජන ගන්න. අපි කියනවා අර කතාවට කියනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ එතන අවස්ථාවක්. ඉතින් දැන් මේ අපිට තියෙන ලෝකෙටම මේ ප්‍රශ්නයක්නේ තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය තුල අපිට අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ඔපචුනිටි එක මේ අවස්ථාව අපි කොහොමද පාවිච්චි කරන්නේ? අන්න ඒක තමයි අපි ඇනලයිස් කරගන්න ඕනේ. අපිට මොනවද මේ වෙලාවේ කරන්න පුළුවන් අලුත් කර්මාන්ත, අලුත් නිෂ්පාදන, අලුත් සේවාවන් අපි ඒවා බලන්න ඕනේ. එතකොට අපිට දැනට අපේ මොකක් හරි අපි අර මම කිව්වා වගේ සංචාරක ව්‍යාපාරේ ඉන්න එක්කෙනෙක් මේක අහගෙන ඉන්නවා නම් එයාගේ ඒක වැහිලා තියෙනවා නම් අපි හිතමු එයාට පොඩි ගෙස්ට් හවුස් එකක් තියෙනවා. ඒක වැහිලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ එයාට මේක වෙනුවට වෙන දෙයක් කරන්න පුළුවන්. අපිට දැන් උදාහරණයකට ගත්තොත් දැන් මේ අලුතින්ම කරන දේ තමයි මේ ගෙස්ට් හවුස් අපි පාවිච්චි කරනවා කොවිඩ් සෙන්ටර්ස් හැටියට. එතකොට දැන් ලංකාවේ තියෙන හොස්පිටල් මේ වෙලාවේ කොටක් මදි වෙලා තියෙනවා. එතකොට වෙනත් තැන් ගන්නවා. ඉතින් තමන්ගේ තියෙන ඒ තැන තමන්ගේ ප්‍රදේශයේ කොවිඩ් මධ්‍යස්ථානයක් කරගන්න පුළුවන්. මොකද ඒකෙමුත් යම්කිසි ආදායමක් මේ වෙලාවේ ගන්න පුළුවන්. ඒ වගේ මම මේ පොඩි සරල උදාහරණයක් කිව්වේ. ඒ වගේ අපිට මේකේ තියෙන අවස්ථා ලංකාව ඇතුළේ. ඒ වගේම අපි පිටරට බැලුවොත් පිටරට අපිට වඩා මේ කොවිඩ් වලින් ලොකු හානියටපත් වුණ රටවල් තියෙනවා. එතකොට ඒ රටවල් වලත් ගොඩක් කර්මාන්ත ශාලා වැහිලා ගිහින් තියෙනවා. හැබැයි කර්මාන්ත ශාලා වැහුණට අර ඒ භාණ්ඩ හා සේවා මොන හරි කරපු දේවල් පරිභෝජනය කරපු පිරිස එහෙම ඉන්නවනේ.
එතකොට අපිට ඒ බහන්ඩවල හිගයක් ලෝකෙ තියෙනවා. අන්න ඒ බහන්ඩ මොනවාද කියලා අපි හොයාගෙන අපිට පුළුවන් ඒ බහන්ඩවලට අවශ්‍ය සැපයම මෙහෙන් කරන්න පුළුවන් දෙයක් නම් අපිට කරන්න. ඒ වගේම තමයි අපි මේ කොවිඩ් පටන් ගත්තත් එක්කම රජය විසින් විශාල බහන්ඩ ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටවලා තියෙනවා. తాවකාලිකව නතර කරලා තියෙනවා. ඉතින් తాවකාලිකයකට කිව්වට දැන් අවුරුදු 1කමාරකට වඩා මේක නතර කරලා තියෙනවා. අපිට බලන්න පුළුවන් මේ බහන්ඩ වලින් ලංකාවේ දැන් නිෂ්පාදනය කරන්න පුළුවන් මොනවද කියලා. අපි හිතමු වෙනම කර්මාන්තයක හිටපු එක්කෙනෙකුට ඒ තියෙන භූමිය, ඒ තියෙන සමහර යන්ත්‍ර උපකරණ පාවිච්චි කරලා මේ අලුත් බහන්ඩයක් හදන්න පුළුවන්. ඉතින් අපිට ඒ වගේ දෙයකට යන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගත්තොත් පොසු ගෙන්නන එක නවත්තලා තියෙනවා. එතකොට අපිට බැරිද ලංකාවේ දැන් පොස්සක් හදන්න? එතකොට අපේ අය බලන්න ඕනේ මේ තියෙන අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න. දැන් අපි ඉස්සර සරුංගලයේ ඒ වගේම අපි වෙසක් එකට එල්ලන බකට් එක පවා පිටරටින් ගෙනාවා. එතකොට දැන් අපි ඒව නවත්තලා තියෙන්නේ. දැන් ගමක ඉන්න කෙනෙකුට පුළුවන් මේ වගේ දෙයක් නිෂ්පාදනය කරන්න. මොකද අපිට වෙසක් එක එනවා නම් අපි දැන් පොඩි උදාහරණයක් ගත්තොත් අපේ රටේ බෞද්ධ ආගම අදහන අය 75ක් විතර ඉන්නවා. එතකොට අපි ගෙවල් මිලියන 6ක් තියෙනවා නම් සාමාන්‍යයෙන් මිලියන 6න් මිලියන 4.5ක් විතර ගෙදර බකට් එකක්වත් එල්ලන අය ඉන්නේ. අපි හිතමු බකට් 10ක් එල්ලුවා කියන්නේ බකට් මිලියන 450ක් ඕනනේ. බකට් මිලියන 45ක් ඕනේ. ඉතින් මේ වගේ ලොකු මාකට් එකක් එතනක් තියෙනවා. ඉතින් අර අපි මේ වෙලේ බලන්න ඕනේ තමන්ගේ තියෙන වත්කම් එක්ක තමන්ට මොනවද කරන්න පුළුවන් කියලා. මොකද මේ වෙලේ වගකීම් රැස් කරන්න යන්න හොඳ නැහැ. මේ අමාරු වෙලාවන්නේ තියෙන්නේ මේ වෙලේ අපි කොහොම හරි අපේ තියෙන දේවල් අපි කොහොම හරි නඩත්තු කරගෙන පවත්වාගෙන යන්න තමයි අපි බලන්න ඕනේ. අපි අර ඔක ගණකාධිකරණයේදී කියනවා මේක බ්‍රේක් ඊවන් වත් තියාගන්න ඕනේ කියලා. ඒ කියන්නේ තමන්ට එන ආදායම වියදමට සරිලන විදියටවත් තියාගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ආදායමට වඩා වියදම වැඩි නොකරගෙන. ඉතින් මේ කාලේ අපි හැමෝම අපි ව්‍යාපාරිකයෝ හැටියටත් ව්‍යවසායකයෝ හැටියටත් කර්මාන්තකරුවෝ හැටියටත් සෑම දෙනාම මේ වෙලේ උත්සාහ කරන්න ඕනේ තමන්ගේ තියෙන වගකීම් පුළුවන් තරම් අඩු කරගෙන තියෙන වත්කම් ටික ආරක්ෂා කරගෙන ඉන්න. පරිමාත්‍යා ඇත්තටම දැන් අපට තියෙන ප්‍රශ්න අපි දැන් රටේ තොටේ ඇවිදිනකොට මේ අපි කතා බහ කරන හැම ව්‍යාපාරිකයෙකුටම තියෙන ප්‍රශ්නේ ඒ අය කරගෙන ආපු ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. එතකොට දැන් අපි කියනවානේ වෙනත් ව්‍යාපාරයකට කියන ඩයිවර්සිෆයි වෙන්නත් තිබුණ ප්‍රාග්ධනය හීන වෙමින් යනවා. ගෙවන්න බඩු දෙනවා නම් දැන් ගෙවන්න බඩු දීපු අයට ආයතනවලට ඒ ගෙවන්න සල්ලිත් ගන්න බැහැ. එතනත් හොයාගන්න තියෙනවා. නමුත් දැන් ජීවත් වෙන්නත් ඕන, ව්‍යාපාර කරගෙන යන්නත් ඕන, සේවකයෝ නඩත්තු කරන්නත් තියෙනවා. මේ ඔක්කොම ගැටලු. මම කැමති ඒ පැත්තෙන් බැලුවොත් ඔබතුමාන්ට දෙන්න තියෙන අදහස ව්‍යාපාරිකයෙක් විදියට ගත්තොත් මේ වගේ ආර්ථික තත්ත්වයක් තුළ අපි කොහොමද ආපහු නැවත ව්‍යාපාරයට ප්‍රවිෂ්ඨ වෙන්නේ අර අභියෝගය ජය ගනිමින්? මම අර දැන් කලින් කිව්වා වගේ අපි බලන්න ඕනේ මේ වෙලාවේ Tamanට තියෙන වගකීම් ටික අඩු කරගන්න. අපි දැන් මම උදාහරණයක් කියනවා නම් අපි හිතමු මොනවා හරි ඔය මේ බහන්ඩ බෙදා හැරීමටම අපි හිතමු ලොරියක් අරන් තියනවා කියලා. මේ ලොරිය අරන් තියෙන්නේ ලීස් කරලා. දැන් මේ වෙලේ ලොරිය ගෙදර නවත්තලානේ තියෙන්නේ. අපි හිතමු මේ අවුරුදු 1.5 ලොරිය ගෙදර නවත්තලා අපි ලීසින් එක ගෙවනවා. හරිද? එතකොට අපිට ඒකෙන් ආදායමක් එන්නේ නැහනේ. හැබැයි මේ ලොරිය අවශ්‍ය කරන තව ව්‍යාපාරයක් තියෙන්න පුළුවන්. අපි හිතමු එයා බහන්ඩ බෙදා හරින මොකක් හරි පටන්ගෙන තියනවා කියලා මේ වෙලාවේ. එතකොට තව පුද්ගලයෙකුට මේ ලොරිය ඕන වෙනවා. එහෙමනම් අරයට මේකට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්ක මේ අවස්ථාවේ ලොරිය විකුණන්න පුළුවන්. මොකද මේ වෙලේ වාහනවල මිල ඉතා අධිකයි. වාහනේ Taman ගත්ත මිලට වඩා සෑහෙන වැඩි මිලකට මේ වෙලේ විකුණන්න පුළුවන්. මම මේ ලොරිය උදාහරණ ගත්තේ. අපි හිතමු වෑන් එකක් හරි කියලා වෑන් එක වුණත් මේ වෙලේ Taman ගත්ත මුදලට වඩා ලක්ෂ 7-8කට වැඩියෙන් විකුණන්න පුළුවන්. එහෙම විකුණලා අර ලීසින් එක ගෙවලා දාලා Tamanට ඒ
වගකීමෙන් අයින් වෙන්න පුළුවන් මේ වෙලාවේ. මොකද මේ වෙලාවේ ඒක තියාගෙන වැඩක් නැහැනේ. අර ඒ වගේ තව අපි හිතමු මොකක් හරි රෙන්ට් එකට බිල්ඩින් එකක් කරන් තියෙනවා. මේ වෙලේ නිකන් රෙන්ට් එක ගෙව ඉන්නවා. එතකොට අපිට ඕනනම් తాවකාලිකව ඒ රෙන්ට් එක ගෙවන එකෙන් ඒ රෙන්ට් කිව්සිමෙන් අයින් වෙන්න පුළුවන්. නැත්නම් එයත් එක්ක අපිට නෙගොෂিয়েට් කරගන්න පුළුවන්. රෙන්ට් එකෙන් එක්ක භාගයක් ගන්න නැත්නම් මොකක් හරි තව ක්‍රමයකට. මොකද අපිත් එහෙම කරගෙන තියෙනවා. අපිත් ආයතන අපිත් මේ අපේ තියෙන මේ වෙළඳ සැල් සමහර ෂොප් වලට අපි ගෙවන රෙන්ට් එක අපි රෙන්ට් එකේ අයිතිකරුවත් එක්ක කතා කරලා 150 ගෙවන මාස තියෙනවා. සමහර මාසවල අපි ගෙවලම නැහැ. ඉතින් ඒ වගේ අර ඒවා කතා කරගෙන තමන් එන්න ඕනේ එක තැනකට මේ තමන්ට තියෙන බර අඩු කරගන්න. එතකොටනේ තමන්ට දැන් මොනවා හරි දෙයක් ඉතිරි කරගන්න ඕනනේ තමන් ඊළඟට හරි මේ බිස්නස් එක පටන් ගන්න. එතකොට අර මම කිව්වා වගේ තමන් කල්පනා කරලා බලන්න මොනවද තමන් අරන් තියෙන වගකීම් මේ වගකීම් කොහොමද අඩු කරගන්නේ. එතකොට වගකීම් අඩු කරගන්න සමාජයට තමන් ළඟ තියෙන වත්කමක් විකුණන්න වෙන්නත් පුළුවන්. අපි උදාහරණයක් ගමු බැංකු ණයක් තියෙනවා. දැන් තමන්ට බැංකු ණය ගෙවාගෙන යන්න බෑ. හැබැයි අර ව්‍යාපාරේ හොඳට කරගෙන ගිය දවස්වල තමන් ගත්ත ඉඩම්වක් තියෙන්න පුළුවන්. ඒ ඉඩම් පර්චස් 10 15 ඉඩම් අරන් දාලා තියෙන්න පුළුවන්. මේ වෙලාවේ ඒ ඉඩමක් විකුණලා අර ණය ටික ගෙවන එක තමයි හොඳම වැඩි. එතකොට තමන්ට ඉස්සරහදී ව්‍යාපාරයක් කරනකොට බැංකුවෙන් අපිට ණයක් ගන්න ඕන වුණොත් බැංකුව තමන්ට ණය දෙන්න බලනවා. මොකද දැන් බැංකුවේ තියෙන මොනවා හරි ලෝන් එකක් තමන් ඇරියස් කරලා නැහැ. ලෝන් එක හරියට ගෙවලා තියෙනවා. ඒ වගේ තමන්ගේ අර මූල්‍ය පැත්තේ යම්කිසි විනයක් හදාගෙන තමන් කරන දේ හරියට කල්පනා කරලා කරනවා නම් මේ වෙලාවේ ලොකු අමාරු තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. තව එකක් තමයි තමන් කරන පෞද්ගලික වියදම්. මේවත් මේ වෙලේ අඩු කරන්න ඕනේ. තමන්ට හොඳට සල්ලි තියෙනවා නම් තමන් වියදම් කරාට කමක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේ වෙලාවේ මූල්‍ය අපහසුතම් තියෙන අය මේ වෙලාවේ මේ ප්‍රශ්න තියෙන අය බලන්න ඕනේ තමන් කරපු වියදම් ගොඩක් අඩු කරන්න. ඉතින් ඇත්තටම ගොඩක් වියදම් මේ වෙලාවේ සෑම පුද්ගලයෙකුටම අඩු වෙලා තියෙනවා. මොකද අපි සංචාරණය කරන එක නතර වෙලා තියෙන. අපි සංචාරක යන දේවල් නතර වෙලා තියෙන. අපි එළියට ගිහින් කන බොන දේවල් නතර වෙලා තියෙන. එතකොට මේ දවස්වල අපි ගෙදරක් ගත්තත් ඊටාම සීමිත වියදමක් තමයි අපිට කරන්න තියෙන්නේ. අපි කන බොන දේවල් වලට තමයි ගොඩක් වෙලාවට වියදම් කරන්නේ. අපි ගමන් බිමන් යන්නේ නැහැ. සමහර විට අපි ඇඳුම් පැළඳුම් ගන්න යන්නේ නැහැ. ඉතින් මේ අනවශ්‍ය වියදම් ගොඩක් මේ වෙලාවේ අඩු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ වියදම් අඩු කරලා තමන් බලන්න ඕනේ තමන්ට මොකද්ද දැන් ව්‍යාපාරය ඇත්තටම වැහිලා ගිහින් නම් මේ වෙලේ කෙටි කාලීනව කරන්න පුළුවන් ව්‍යාපාර ටිකක් ඉස්සෙල්ලා බලන්න ඕනේ. දැන් හොඳම දේ තමයි මේ දවස්වල කරන්න පුළුවන් මේ කෑම බීම අවශ්‍ය දේවල් සපයන එක. ඉතින් ගොඩක් බලන්න දැන් අපි මේ සුපර් මාකට් ගත්තම සුපර් මාකට් වල ගිහින් මිනිස්සු පොර කනවා බඩු ගන්න. සුපර් මාකට් එකක් ඇතුළට යන්න බැරි තරමට සෙනග ඉන්නවා. ඉතින් ඇයි ඒ වගේ දෙයක් අරගෙන තමන්ගේ ප්‍රදේශයේ තමන්ට මේ වෙලාවේ කරන්න පුළුවන්. ඔය වගේ මොනවා හරි බහන්න බෙදා හරින පුද්ගලයෙක් නම් එයාට පුළුවන් ඒ වගේ දෙයක් මේ වෙලාවේ කරන්න. తాවකාලිකව නෙමෙයි මේක ඇත්තටම දිගටමත් කරන්න පුළුවන් හරියට කරනවා නම්. මොකද දැන් ලෝකේ සමහර රටවල් වල මේ සුපර් මාකට් වලට අනේක මිනිස්සු දැන් අඩු කරලා තියෙනවා. ගොඩක් වෙලාවට ඔන්ලයින් ඕඩර් කරන එක තමයි කරන්නේ. ඉතින් දැන් ලංකාවෙත් ඒකට මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. ඉතින් තමන්ගේ ගෙදර එක පැත්තක් වෙන් කරගෙන ඒක ස්ටෝරුවක් කරගෙන තමන්ට පුළුවන් මේ ඔන්ලයින් ව්‍යාපාරයක් කරන්න. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා මේ වෙලාවේ මම අර ඉස්සර කිව්වා වගේ තමන්ට ගොඩාක් අවස්ථා තියෙනවා. මේ අවස්ථාවන් තමන්ගේ හැකියාව අනුව මොන අවස්ථාවද ගන්න ඕනේ කියන එක තෝරා බේරාගෙන තමන්ට කැමති දෙයක් මේ වෙලේ කරන්න පුළුවන්. අපි එනවා එක සම්දිස්ථානකට. ඒ තමයි ඔබතුමා දැන් එක වෙලාවක කියනවා ඉතා වැදගත් දෙයක්. ඒ තමයි මූල්‍ය විනය පවත්වා ගැනීම කියන එක. ඒ කියන්නේ මේ අපි දැන් අද දවසේ කතා කරපු වැඩියෙන්ම කතා කරන්නේ අපි කොහොමද මේ කළමනාකරණය කරගන්නේ කියන එකනේ. අපේ තියෙන වත්කම් කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක. එතකොට මේ තියෙන වත්කම් කළමනාකරණය කර ගැනීම වගේම ඔබතුමා මීට කලින් වෙලාවක කියනවා නිෂ්පාදන ආර්ථිකයකට අපි යන්න ඕන කියලා. සාමාන්‍යයෙන් ලෝකේ මේ ලෝකෙ තුල ඉදිරි අනාගතයේ මේ කොවිඩ් වලින් පසු ඇති වෙන තත්ත්වය මොන වගේ වෙයිද? වෙළඳපොළ මොන වගේ වෙයිද? දේශීය වෙළඳපොළ මොන වගේ වෙයිද? විදේශීය වෙළඳපොළ මොන වගේ වෙයිද? ඔබතුමාට පේන දැනෙන විදියට
කොවිඩ් වලින් පසු ආර්ථිකය මොන වගේ හැඩයක් ගනී? මේකට මම පොඩ්ඩක් මේක පසුබීමක් ඔබතුමාට කියන්න ඕන. මේ අපි තේරෙන කාටත් වැටහෙන විදියට කතා කරනවා නම් අපි ඇත්තටම මේ වෙලේ තමයි අපි සෑම දෙනාටම තේරෙන්නේ අපිට නිෂ්පාදන ආර්ථිකයක් තියෙන්න ඕන කියන එක. දැන් අද බලන්න අපිට අපි කොවිඩ් වලින් අපි ලොක්ඩවුන් එකේ අපිට ලංකාවේ කිසිම කෙනෙක් කණ්ඩ නැතුව මැරුණ කියලා නෑනේ. ඒ කියන්නේ අපිට අපේ රටේ අපිට තියෙන තහකොළ පාවිච්චි කරලා අපිට උනත් අපිට මේ වෙලේ ජීවත් වෙන්න පුළුවන්. ඒ මොකද අපේ ගොවිතැන අපි ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒ වගේම රට තුල යම් කිසි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. ඉතින් මේම නැති රටවලුත් තියෙනවානේ. එතකොට මේ රටවල් හාල් ටික එනකම් බලාගෙන ඉන්න ඕනේ. එළවලු ටික එනකම් බලාගෙන ඉන්න ඕනේ. හැබැයි අපිට එහෙම තත්ත්වයක් නැහැ. අපිට හැමදේම මේ රටේ තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ මේක වෙන රටවල් වලටත් යවන්න. දැන් අපි ආර්ථිකය ගත්තම අපිට තියෙන්නේ ඔබ කවුරුත් අහලා ඇති අපේ ආර්ථිකය තියෙන්නේ ඩොලර් බිලියන 84ක ආර්ථිකයක්. එතකොට මේ ඩොලර් බිලියන 84 මේ දළදේශේ නිෂ්පාදනය කරන්නේ ලංකාවේ ඉන්න ජනගහනයෙන් 3%කට වඩා අඩු ප්‍රමාණයක්. ඒක මම උදාහරණයක් හැටියට කියනවා නම් අපි ගෙදර 100 දෙනෙක් ඉන්නවා නම් මේ 100 දෙනාට ගෙදර කණ්ඩ හම්බ කරන්නේ 3 දෙනා. මේ 3 දෙනා හම්බ කරන දේෙන් තමයි 100 දෙනෙක් කන්නේ. එතකොට මේ 100 දෙනාට කණ්ඩ දෙන්නත් අර 3 දෙනා ලොකු ජොබ් කරන 3 දෙනෙක් නෙවෙයි. අපි ගෙදරක නිකන් හිතන්නකෝ ගෙදර කුලී වැඩ කරලා එන 3 දෙනෙක් වගේ තමයි අපේ රටේ මේ ආර්ථිකය තියෙන්නේ. එතකොට 3 දෙනෙක් කොහොමද 100ක් නඩත්තු කරන්නේ? ඉතින් මේ 3 දෙනා 5 දෙනා 10 දෙනා වෙන්න ඕන නේද? එතකොට ගෙදර 10 දෙනෙක් වැඩට යනවා නම් ඒ 10 දෙනාගෙම එන ආදායමෙන් ආර්ථිකය වැඩි වෙනවනේ ගෙදර. දැන් වෙලා තියෙන්නේ 3 දෙනෙකුට සීමා වෙලා තියෙන්නේ. ඉතින් මේ රටේ තත්ත්වෙත් ඒකයි. එතකොට අපි පුළුවන් තරම් මේ රටේ අර නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන කියන්නේ එතකොට තමයි අපිට බිහි කරන්න පුළුවන් ව්‍යවසායකයන්. ඒ වගේම කර්මාන්තකරුවන්. මොකද මේ රට කර්මාන්තකරුවන්ගෙන් පිරිච්ච ව්‍යවසායකයන්ගෙන් පිරිච්ච රටක් වෙන්න ඕනේ. මේක මේ අපි කියන්නේ අර පිට රටින් බහන්න ගෙනල්ලා මෙහෙ විකුණන ව්‍යාපාරිකයෝ ඉඳලා වැඩක් නැහැ. මොකද ව්‍යාපාරිකයා කරන්නේ මේ අර ගෙදර අර 3 දෙනා හොයන සල්ලි ටික එළියට දීලා බටු ටික ගේනවා වගේ වැඩන්නේ ව්‍යාපාරිකයා කරන්නේ. ඉම්පෝර්ට් කරන්නේ ආනයන කරුවා කරන්නේ. එතකොට ගේ ඇතුලේ සල්ලි ටික අර 3 දෙනා හම්බ කරන සල්ලි ටික මෙහා එළියට ගෙනියනවා. එතකොට ගේ ඇතුලේ සල්ලි නැහැ. ඔන්න ඕක තමයි දැන් අපිට වෙලා තියෙන. අපිට ඩොලර් නැහැ කියන්නේ ඕකයි. මොකද අර අපේ ගේ ඇතුලේ තියෙන සල්ලි ටික අරන් ගිහින් අනවශ්‍ය දේවල් ගේනවා ගේ ඇතුලට. ඔන්න ඕක නතර කරන්න ඕන රටේ. එතකොට තමයි අපිට අර ඔබතුමා කියනා වගේ මේක අපිට ආර්ථිකය හොඳට දියුණු කරන්න පුළුවන්. දැන් රටේ අපි හිතමු අපිට තියෙන්නේ ඩොලර් බිලියන 84 අපි මේක අපේ ව්‍යවසායකත්වයේ අපේ කර්මාන්තකරෝ 100කට 5කට 100කට 10කට විතර අපිට වැඩි කරන්න පුළුවන් නම් අපේ නිෂ්පාදනයේ දළදේශීය නිෂ්පාදනයේ ඩොලර් බිලියන 150කට විතර අපිට යන්න පුළුවන්. එහෙම වුණොත් අපි හැම දෙනාටම හොඳ ආර්ථිකයක් හැදෙනවා. ඉතින් මේකත් එක්ක තමයි අපි හිතන්න ඕනේ ඇයි අපි මේ හැම වෙලේම කතා කරන්නේ අපි කවුරුත් මේ නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන කියන එක. ඒකට හේතුව ඔන්න ඕක තමයි. අපේ රට තුල නිෂ්පාදනයක් කරොත් තමයි මේ රටේ අපිට තියෙන ධනය අපිට වැඩි කරන්න පුළුවන්. මොකද අපිට සේවා සපයනවා කියලා අපිට එච්චරම අපේ රට සේවා සපයන්න පුළුවන් තරමේ මට්ටමක නෑ. මොකද අපිට වඩා ගොඩාක් දියුණු රටවල් ඉන්නවා සේවා සපයන. ඉතින් ලක්ෂ 3.5ක් විතර අපේ අවුරුද්දකට උසස් පෙළ කරන අපේ ළමයින්ගෙන් 40000ක් විතර තමයි විශ්වවිද්‍යාල වලට යන්නේ. එතකොට තව 3,10,000ක් 3 ලක්ෂයක් විතර ඉන්නවා මොකුත් විශ්වවිද්‍යාලයකට යන්නේ නැතුව. ඉතින් මේගොල්ලොන්ටත් අපි මොකක් හරි ක්‍රමයකට උපාධියක් ගන්න පුළුවන් තැනකට ගේන්න ඕනේ. එතකොට තමයි අපිට ආර්ථිකයක් දියුණු කරන්න පුළුවන්. ඒ වගේම අපි අර කියනවා වගේ සේවා සපයන තැනකට අපිට එන්න පුළුවන්. මොකද සේවා සපයන්න නම් අපිට ගොඩක් වෙලාවට උගත් මිනිස්සු අපේ අතර ඉන්න ඕනේ. ඉතින් මේ උගතුන් වැඩි කරන තරමට අපිට මේ රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක ඔබතුමා ආපු ප්‍රශ්නේ තමයි මේ කොවිඩ් වලින් පස්සේ මොකද්ද අපිට තියෙන අවස්ථාවන්. ඇත්තටම දැන් මේ කොවිඩ් එක ඔබ කවුරුත් දන්නවා දැනටමත් ඒක වෙනවා. දැන් මිනිස්සු ගොඩක් මේ
ඉතිරි කිරීමට යන්නේක නතර වෙනවා ඉස්සරහදී. ඉතිරි කරන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ එන්ටර්ටේන් කරන්න. ඒ කියන්නේ එදිනෙදා කාලා බීලා සන්තෝෂයෙන් ඉන්න තමයි බලන්නේ ඉස්සරහදී. මොකද දැන් මේ වසංගතයත් එක්ක මිනිස්සු තේරුම් අරන් තියෙනවා මේ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක. විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් ඒක තේරුම් අරන් තියෙනවා. දැනටම අපිට පේනවා යුරෝප් කන්ට්‍රීස් ගත්තම ඒගොල්ලෝ ගොඩාක් දැන් රෙදිපිලි මිලදී ගන්න පෙළඹිලා තියෙනවා. දැන් අපේ ලංකාවේ ගන්න ප්‍රධාන අංගලොම් අපනයන කරන කර්මාන්ත මේ වෙනකොට දවල් රෑ වැඩ කරනවා. ඒකට හේතුව ඒගොල්ලොන්ට ඒ තරමට ඇනවුම් ලැබිලා තියෙනවා ඒ රටවලින්. මොකද ඒගොල්ලෝ දැන් ගොඩක් සංචාරණය යන නැති හින්දා ඇඳුම් මිලදී ගන්නවා. ඒ වගේම කෑම බීම වලට ඉස්සරහදී අපිට තියෙන්නේ ඕවා තමයි. දැන් කොවිඩ් ඉවර වෙනවත් එක්කම ඇත්තටම කොවිඩ් ඉවර වෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. අපේ මොනවාද වැක්සින් යම් ප්‍රතිශතයකට ගැහුවට පස්සේ මේ රටවලුත් විවෘත කරන්න වෙනවා සංචාරකයන් එන්න. මොකද දැන් ගොඩාක් රටවල් ලෝකේ විවෘත කරලා තියෙන්නේ. වැක්සින් එක 75%කට වඩා භාවිතා කරලා තියෙන රටවල් ගොඩක් සංචාරකයන්ට විවෘත කරලා තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් මාලදීව වෙන අපේ ළඟම තියෙන රට මාලදීව වෙනට ඕන තරම් විදේශිකයන් එනවා සංචාරකයන් හැටියට. ඉතින් අපිත් අපේ රටත් විවෘත කරන්න පුළුවන් තැනකට එන්න ඕනේ. ඒ වගේ අර දැන් මේ නැති වුණු අවස්ථාවේ Tamanda අහිමි වූ ධනය ඉස්සරහදී අවුරුද්දක් දෙකක් ඇතුළත ආයෙ ලබා ගන්න පුළුවන්. අන්න ඒවට අවශ්‍ය සැලසුම් දැන් හදන්න ඕනේ. මේ වෙලේ අපි මේ කොවිඩ් වලට මේ බැන ඉඳලවත් යම්කිසි වෙන අයට මේ බැන ඉඳලවත් වැඩක් නැහැ. තමන් සැලසුම් හදන්න ඉදිරි අවුරුද්දේ අපි තුමු මේක ඩිසෙම්බර් වෙනකොට අපිට සංචාරකයන් එනවා නම් අපි මොනවද කරන්නේ? ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට සංචාරකයන් වෙනවා නම් අපි මොනවද කරන්නේ? අපේ සැලසුම් තියෙන්න ඕනේ. අපේ කෙටි කාලේ සහ දිග කාලේ සැලසුම් තිබ්බොත් අර අපි ඔය කියන தත්ත්වෙන් අපි මේ අවුරුදු දෙකේ අපිට වුණු අලාභයන් අපිට ලාභයන් බවට පත් කරගන්න පුළුවන් ඉදිරි වසර දෙක තුන ඇතුළත. ඉතින් මේක හැම වෙලේම ධනාත්මකව හිතලා ඔබ හැම දෙනා කටයුතු කරොත් ඇත්තටම අපිට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. පෞද්ගලිකවම ඒ වගේම රටක් හැටියට. දැන් අපිට කාල වේලාවත් අපේ ලං වෙනවා. ඒ වගේම මේකෙන් පස්සේ විනාඩි 5කින් 10කින් අපි සියලු දෙනාටම මේ ප්ලැට්ෆෝම් එක ඕපන් කරනවා. අපිට කතා බහ කරන්න පුළුවන්. උපාලි ජයසේකර මහත්තයාගෙන් අපට අහන්න පුළුවන් මොනවාද ඔබට දැන ව්‍යාපාරිකයෝ හෝ වෘත්තිකයෝ හෝ ශිෂ්‍යයෝ හෝ ඕනම විදියකට ඔබට දැනගන්න තියෙන කාරණු අහන්න පුළුවන්. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහුවොත් මෙන්න මේ කොටස. ඒ තමයි අපි ඇත්තටම මේ විශේෂයෙන්ම එක උදාහරණයක් ගත්තොත් සංචාරක ක්ෂේත්‍රය අපි කාටත් අත්දැකීම් තියෙනවා. මෙතන ඉන්න බොහෝ දෙනෙකුටත් මේ අත්දැකීම් තියෙනවා. එතකොට අපි විදේශවල සංචාරක ක්ෂේත්‍රය සමග ප්‍රවර්ධනය වෙන යම්කිසි ව්‍යාපාර තව ව්‍යාපාර ඒ කියලා කියන්නේ ඒකට සම්බන්ධ වෙන ව්‍යාපාර තියෙනවා. එතකොට හැබැයි අපි ඒවත් එක්ක ගලපලා බැලුවොත් සාපේක්ෂව අපේ රටේ සංචාරකයක් ගෙනල්ලා ඒ තව ව්‍යාපාර ප්‍රවර්ධනය වුණ බවක් දැනෙන්නේ නැහැ. ඒක ඔබතුමාට දැනෙන්නේ කොහොමද? එහෙම අවස්ථා තියෙනවා. අපි ඩයිවර්සිෆයි කරන් හිතන්න ඕන මොනවද කියලා කිව්වොත් මෙතනදී මේක ඇත්තටම ඔබතුමා ඔය අහන ප්‍රශ්නෙට කෙටි පිළිතුරක් දෙන්න අමාරුයි. ඕක පුළුල් මේ පරාසයක දුවන ප්‍රශ්නයක්. ඉතින් මේක කෙටි කරලා කියනවා නම් දැන් අපි අපේ නිෂ්පාදන ආර්ථිකය තව වැඩි කරන්න පුළුවන් අපිට ක්‍රම රාශියක් තියෙනවා. දැන් අපි නිෂ්පාදනය ගත්තොත් අපේ තියෙනවා භාණ්ඩ හා සේවා අපි නිෂ්පාදනය කරනවා. එතකොට රටකට ආදායම උපදවන තැන් මම මේ කියන්නේ භාණ්ඩ හා සේවා අපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය. ඒ වගේම අපිට තියෙනවා කුසි කර්මාන්තය. ඒ වගේම අපේ දීවර කර්මාන්තයක් තියෙනවා. ඊට අමතරව රට ඇතුළට සල්ලි එන අනිත් මාර්ගය තමයි අපේ විදේශ රටවල සේවය කරන අයගෙන් එන ආදායම. මේ ශේෂ්ත්‍රවල අපිට දියුණුවක් කරන්න නම් අර ඔබතුමා කියනවා මේක මේ ඩයිවර්සිෆයි කරන්න ඕන නම් කොට අපි දන්න කාලේ ඉඳන් දැන් අවුරුදු 20ක් 30ක් අපේ රටෙන් විශාල ප්‍රමාණයක් විදේශ රටවලට යන්නේ ගෘහ සේවයට. ඒ කියන්නේ ඊටාම මේ කියන්නේ ගෘහ සේවයට කියන්නේ ඊටාම අඩුපඩියකට. ඉතින් මේක වෙනස් කරන්න නම් අපි අර මම කලින් කිව්වා වගේ අපේ මේ උගතුන් පිරිස වැඩි කරන්න ඕනේ. දැන් අපි
අපි ඩුබායි රටට ගියත් වෙන රටකට සිංගප්පූරුවට ගියත් අපිට බලන්න පුළුවන් ඩුබායි රටේ වුණත් ශ්‍රී ලාංකිකයන් ඉන්නේ ශ්‍රී ලාංකිකයන් මේ ෂොප් වල ඉන්නවවත් කම්පැනි වල වැඩ කරනවත් ඉතාම අඩුයි. හේතුව මොකද්ද? අපේ අයගේ අර තියෙන ඉගෙනීමේ අඩුකම. ඉතින් අපිට හොඳට ඉගෙන ගත්ත අය ඉන්නවා නම් අපිට ඒ රටවල් වල කාර්යාල වල වැඩ කරන්න, ඒ වගේම මේ රටවල් වල තියෙන ෂොප් වල වැඩ කරන්න, ඒ වෙළඳ මේ වගේ වැඩ කරන්න ඒවට යවන්න පුළුවන්. හැබැයි අපේ අය මොකද කරන්නේ? අපේ අය එක්කෝ ගිහින් තියෙන කම්කරු රස්සාවක් කරන්න, නැත්තම් ගෘහ සේවය, නැත්තම් ඩ්‍රයිවිං රියදුරෙක් හැටියට. ඉතින් මේ වගේන් අපි මිදෙන්න නම් අනිවාර්යෙන්ම අපි මීට වඩා අපේ ඉන්න දරුවන්ගේ අධ්‍යාපනය අපි දියුණු කරන්න ඕන. අපි ගමු මැද පෙරදිග රටවල් වලට අමතරව අපේ අය ගිහින් ඉන්නවා යුරෝපා රටවල් යුරෝප් වලටත් ඉන්නවා. ඒගොල්ලන්ගෙත් ගොඩක් අපි ඉතාලියේ බැලුවත් ගොඩක් අපේ අය ඉන්නේ එක්ක ඩ්‍රයිවිං කරන අය, නැත්තම් පොඩි කර්මාන්තවල ඊටාම මේ සුළු සේව කරන අය තමයි ඉන්නේ. ඒ වගේ මේ හොඳ ජොබ්, ඒ කියන්නේ හොඳ රැකියා කරන පිරිස ඊටාම අඩුයි. ඉතින් ඒකට හේතුව අපි අපේ රටේ අපි හදලා නැහැ මේගොල්ලොන්ට ඒ අවශ්‍ය අධ්‍යාපනය දෙන ක්‍රමයක්. ඉතින් ඒක හදන්න ඕන. එතකොට අපිට අර ගෘහණියන් යවනවා වෙනුවට වෙන ශේෂ්ත්‍ර වලට අවශ්‍ය අය යවන්න පුළුවන්. දැන් අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් මගේ ශේෂ්ත්‍රය අපිට එකවුන්ටන්ට්ලා යවන්න පුළුවන් ඕන තරම්. දැනට අපේ චාර්ටර්ඩ් එකවුන්ටන්ට්ලා තමයි විශාල ප්‍රමාණයක් ඉන්නේ ඔය අප්‍රිකන් කන්ට්‍රීස් වල, අප්‍රිකානු රටවල් වල. ඉතින් ඒ වගේ අපිට මොනවා හරි අපේ දැනුම වැඩි කරන්න පුළුවන් නම් අපේ රටේ හොඳට IT වලට අපිට මේව කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ශේෂ්ත්‍රවල අපිට අපේ කට්ටියගේ දැනුම අපිට පුළුල් කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කරොත් අපිට ලොකු ආදායමක් එනවා. ඒ වගේම තමයි මම තව උදාහරණයක් කියනවා සංචාරක කර්මාන්තය. දැන් සංචාරක කර්මාන්තය කියලා අපි ඉතාම සුළු දෙයක් තමයි මේ රටේ කරන්නේ සංචාරක කර්මාන්තය වෙනුවෙන්. සංචාරක කර්මාන්තය කියන එක ඉතාම පුළුල් දෙයක්. අපි දැනට කරන්නේ මේ සංචාරකයෙක් ගෙන්නලා එයාට කොහේ හරි ගිහින් අපේ තියෙන පොඩි දෙයක් පෙන්නලා ඉන එක හරි, නැත්නම් අපි මුහුද ආයිනේ හෝටලයකට ගෙනල්ලා තියෙන එක හරි, ඔය වගේ පොඩි දෙයක් කරන්නේ. හැබැයි ඊට වඩා විශාල දෙයක් අපිට කරන්න පුළුවන්. අපේ රටේ මේ තියෙන භූමි ලක්ෂණත් එක්ක අපේ තියෙන මේ එක්ක අපිට විශාල දෙයක් කරන්න පුළුවන්. අපිට ඇත්තටම මේ රටට මේ ගෙන්නන්න පුළුවන් ඕනනම් මේ අපේ තියෙන මම උදාහරණයක් කියනවා අපිට ස්පෝර්ට්ස් මේ කියන්නේ ක්‍රීඩා වලට සංචාරකයන් ගෙන්නන්න පුළුවන්. දැන් අපේ රටේ තියෙනවා ඔබතුමා දන්නවා දැන් අපි ක්‍රිකට් ක්‍රීඩාංගන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන 5ක් 6ක් අපේ තියෙනවා. ඉතින් වෙන රටවල් වල අපි එංගලන්තේ වගේ රටක් ගත්තොත් ඒගොල්ලොන්ට ක්‍රීඩා කරන්න බැරුව යනවා මාස 3-4ක් සමාවට ඒ රටේ තියෙන කාලගුණික තත්ත්වයන් උඩ. ඉතින් ඒ වගේ කාලයකට ඒ රටවල් වලට අපිට මේ ක්‍රීඩාංගන ටික අපිට දෙන්න පුළුවන් ඒගොල්ලොන්ට ඇවිල්ලා සෙල්ලම් කරන්න කියලා. ඒගොල්ලොන්ට පුහුණු වීම කරන්න පුළුවන් කියලා. ඒ වගේම තව ගොඩක් ක්‍රීඩා තියෙනවා. ඒ වගේම අපිට අපේ රටේ අපේ රට ගත්තොත් අපේ සෞඛ්‍යය ගත්තොත් ලෝකේ මං හිතන්නේ 50 වෙනි තැනට වගේ අපේ රට තියෙන්නේ. ඉතින් අපිට පිට රටවලින් මේ රටට ගෙන්නන්න පුළුවන් අපේ රටේ සෞඛ්‍ය සේවය දෙන්න. එතකොට අපිට ඒකට අවශ්‍ය සංචාරකයන් ගෙන්නන්න පුළුවන්. ඒ වගේම අපිට මේ රටවල් අපේ රටෙමුත් එළියට යනවා ගොඩක් ශිෂ්‍යයෝ ඉගෙන ගන්න. ඇත්තටම අපේ විශ්වවිද්‍යාල ටික අපිට ලොකු සම්පත් ටිකක් තියෙනවා අපේ විශ්වවිද්‍යාලවල. මේ තියෙන සම්පත් ටිකම ප්‍රයෝජනයට අරන් අපිට විදේශ මේ ශිෂ්‍යයන් පවා මේ රටට ගෙනල්ලා අපිට මේ විදේශ විනිමය උපයන්න පුළුවන්. එහෙම අපි විදේශ ශිෂ්‍යයන්ට මේ රටේ අවස්ථාවක් දුන්නා කියලා අපේ රටේ ඉන්න ශිෂ්‍යයන්ට තියෙන අවස්ථාව නැතුව යන්නේ නැහැ. දැන් මේ වෙලාවේ වහලා තියෙන විශ්වවිද්‍යාල අපි හිතමු මේ පැය දෙකේ රැට පැය දෙකක් අපිට වෙන කාට හරි ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නම් ඒ ගොඩනැගිලි අපිට ඒවා ප්‍රයෝජනෙට අරන් මුදල් උපයන්න පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් සංචාරක ව්‍යාපාරය ගත්තොත් දැන් අපිට shopping ලංකාව අපි රෙදි මහලා අපනයනය කරනවා. හැබැයි අපිට ලංකාවට එන සංචාරයකට අඩුවට මේ රෙදි ඇඳුම් පැළඳුම් අපිට විකුණන්න පුළුවන්. අපි ඒ වගේ විශාල shopping mall මෙහෙ දාලා අපි අපේ මිනිස්සුත් යනවා බැංකොක් යනවා ඇඳුම් ගේන්න, නැත්නම් ඉන්දියාවේ යනවා ඇඳුම් ගේන්න, නැත්නම් සිංගප්පූරුවට ඇඳුම් ගේන්න යනවා. ඉතින් අපි බලන්න ඕනේ ඒ රටවල් වලින් අපේ රටට ඇවිල්ලා ඇඳුම් ගෙනියන්න පුළුවන් තැනකට මේ රට ගේන්න. ඉතින් මේ වගේ ගොඩාක් දෙයක්
ගොඩාක් දෙනෙක් මේක මේ කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් මේක මම ඔබතුමාට කිව්වා වගේ අර පොඩ්ඩක්කින් මේක එක විනාඩි 5කින් 10කින් කතා කරන්න පුළුවන් ඒරියා එකක් නෙමෙයි. මේක විශාල මේ පරාසයක දුවන මාතෘකාවක්. ස්තුතියි. අතරම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න බොහෝ අය අපි දන්න විදියට මේ වගේ සාකච්ඡා මණ්ඩපවලට එන්නේ මධ්‍යම හා සුළු පරිමාණ සහ ඒ වෘත්තිකයෝ. ඔවුන්ගේ තියෙන ගැටලු අර ප්‍රතිපත්තිමය ගැටලු වලින් මෙහා පැත්තේ තමයි තියෙන්නේ. ඒක කියන්නේ තමන් කොහොමද මේ ව්‍යාපාරයක් කරන්නේ, තමන් කොහොමද හොඳ සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්නේ කියලා. මොකද ඔවුන්ට තමයි මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ. අපි දන්නවා මේ ශ්‍රී ලාංකීය වාතාවරණය තුළ සම්පූර්ණයෙන් වෙනස්නේ. මොකද අපේ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයට තියෙන පහසුකම, ඒ හැකියාව, ඔහුට තියෙන බලපෑම් කිරීමේ හැකියාව වෙනස්. එතකොට ඔහු තමයි අපි මේ ඉස්සරහට ගෙනියන්න ඕනේ. අවසාන වශයෙන් ගත්තොත් මේ ඔබතුමා මේ අපේ ඉන්න ව්‍යාපාරවලට එන්නේ නායට, විශේෂයෙන්ම අලුත් ව්‍යාපාර පටන් ගන්න ප්‍රාග්ධනය ඇති නැති අයට. එතකොට තියෙන ප්‍රාග්ධනයෙන් අලුත් ව්‍යාපාරයක් ගැන හිතන අයට අවසන් වශයෙන් කිව්වොත් විශේෂයෙන්ම අපි අලුතෙම ව්‍යාපාර පටන් ගන්න සුළු හා මධ්‍යම පරිමාණ අයටත්, මේ තියෙන ව්‍යාපාර පවත්වාගෙන යන සුළු පරිමාණ අයටත් මධ්‍ය පරිමාණ අයටත් මේ වෙලාවේ දෙන්න තියෙන උපදේශ මොකක්ද අවසන් වශයෙන්? ඇත්තටම ව්‍යාපාරයක් කරන්න අපි එන්න එපා තව කවුරුවත් කියනවාට. පළවෙනිම දේ ඒක. අම්මා කියනවා හරි කියලා, එක්කෝ නැත්තම් වයිෆ් කියනවා, නැත්තම් යාළුවා ව්‍යාපාරයක් කරනවා, මමත් කරන්න ඕනේ කියලා ව්‍යාපාර පටන් ගන්න යන්න එපා. ඇත්තටම තමන්ගේ අපි අර කියනවා වගේ තමන්ටම ඇත්තටම කැමැත්තක් තියනවාද ව්‍යාපාරයක් කරන්න? තමන්ට කැමැත්තක් නැත්තම් තව කෙනෙක් බල කරා කියලා ව්‍යාපාරයක් කරන්න යන්න එපා. මොකද ඒක සාර්ථක වෙන්නේ නැහැ. සමහරු හිතනවා මම මේ ව්‍යාපාරය කරනවා, දවසට පැය 4-5ක් ව්‍යාපාරය කරනවා කියලා හිතනවා. එහෙම කරන්නත් බෑ. ව්‍යාපාරයක් කරනවා කියන්නේ තමන් කැප වෙන්න ඕනේ. තමන් කැප වෙලා තමයි මේ ව්‍යාපාරය දියුණු කරන්න ඕනේ. දැන් ඔබට බලන්න පුළුවන් ලෝකයේ දියුණු වුණු ඕනෑම ව්‍යාපාරිකයෙක් ගත්තම ඒ සෑම ව්‍යාපාරිකයෙක්ම පටන්ගෙන තියෙන ඊටාම පොඩි තැනින්. ඊටාම සුළුවෙන් පටන් ගත්ත කට්ටිය තමයි ලෝකයේ අද විශාල ව්‍යාපාර බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් තමන් කරන දේ හරියට තමන්ට ඉස්සෙල්ලා අර මම කිව්වා වගේ කැමැත්ත අනිවාර්යයෙන්ම තමන්ට තියෙන්න ඕනේ. ඒ වගේම තමන් කරන දේ ගැන තමන්ට බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. තමන්ට බලාපොරොත්තුවක් නැතුව ඒ දේ කරන්න බෑ. ඒ වගේම ඒ කරන දේ ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. ඉතින් ඔය කැමැත්තයි විශ්වාසයයි බලාපොරොත්තුවයි කියන තුන නැතුව ව්‍යාපාරයක් පටන්ගෙන ඒක සාර්ථක කරගන්න බෑ. මොකද ඒක බාගෙට කරලා එක්කෝ මං ටිකක් කරනවා, ඉතිරි ටික අයියට හරි මල්ලිට හරි කරගෙන යන්න දෙනවා, නැත්නම් මම මේක තව සතියකින් පටන් ගන්නවා. එහෙම කිය ව්‍යාපාර කරන්න බෑ. අනිත් එක සමහරු හිතනවා මට මිලියන 10ක් ආපු දවසට ව්යාපාරයක් පටන් ගන්නවා කියලා. එතකොට ඒක නෙමෙයි කරන්න ඕනේ. තමන් බලන්න ඕනේ තමන්ට මොකද්ද කරන්න පුළුවන් ව්‍යාපාරේ. ඒකට යන්නේ රුපියල් 10යි නම් රුපියල් 1000න් පටන් ගන්න. අපි හිතමු මම පොඩි උදාහරණයක් කියන්නම්. අද ඔබ දන්නවා කිසිම කඩේකින් දැන් මේ තියෙනවා අපිට ඔන්ලයින් ඕඩර් කරලා කෑම ගෙන්න ගන්න පුළුවන්. අපිට පුළුවන් ද පළතුරක් ගෙන්න ගන්න, පළතුරු මේ එකවර කන්න පුළුවන් විදිහට හදපු පළතුරු පැක් එකක් ගෙන්න ගන්න පුළුවන් තැනක් තියෙනවද බලන්න. අපිට ඕනේ දැන් පළතුරු අද දවල්ට කන්න, අද දැන් රැයට කන්නේ මට කොහෙන් හරි පළතුරු ටිකක් ගෙනල්ලා කන්න ඕන කියලා ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන් පළතුරු වර්ග 5ක් විතර දාලා හදපු මේ හොඳට ලස්සනට මේ පෙට්ටි එක දාලා තියෙන පළතුරු ටිකක් ගෙන්න ගන්න පුළුවන් තැනක් තියෙනවද බලන්න. ඉතින් කාගේ හරි අද රුපියල් 5000ක් අතේ තියෙනවා නම් අර වගේ පළතුරු වර්ග 5ක් හදලා පෙට්ටි වලට දාලා මං හිතන්නේ පෙට්ටි 20ක් විතර හදන්න පුළුවන්. එක පිටියක් රුපියල් 400කට විතර විකුණන්න පුළුවන්. 400කට 500කට විකුණන්න පුළුවන්. අර ඒ වගේ Tamanට පොඩියට පටන් ගන්න පුළුවන්. ඒකෙන් ආදායමක් හොයන්න පුළුවන්. අපි හිතමු දවසට ඒ වගේ පළතුරු පාසල් 100ක් වික්කන. එකකින් රුපියල් 50ක් තියා ගත්තත් දවසට රුපියල් 5000ක් හොයනවනේ. මාසෙට රුපියල් 1,50,000ක් හොයනවා. ඉතින් මේ වගේ Taman සුළුවෙන් පටන් ගන්න ඕනේ. නැත්තම් මට මේ බැංකුවකට ගිහින් බැංකුවකින් මිලියන 10ක් අරන් පටන් ගන්න ඕනේ. නැත්තම් මේ මිලියන 100ක් කරන් පටන් ගන්න ඕනේ කියලා කරන්න යන්න එපා. අනිත් එක තව අපේ අලුත් අය කරන
වැරදිම දෙයක් තමයි ව්‍යාපාරයේ පටන් ගන්න ගේන සල්ලි ටිකෙන් අනවශ්‍ය වියදම් කරනවා. අපි හිතමු ලක්ෂ 10ක් ලක්ෂ 50ක් අරන් ව්‍යාපාරයක් පටන් ගන්න හදනවා කියලා. එයා ලක්ෂ 50න් ලක්ෂ 25ක් විතර වියදම් කරනවා එයාගේ මේ ඔෆිස් එකට. කම්පියුටරයක් ගන්නවා Apple එකක් ලක්ෂ 4මාරයි. ෆෝන් එකක් ගන්නවා Apple එකක් ලක්ෂ 3මාරයි. එතනම එතකොට ලක්ෂ 8ක් ගිහින්. ඊට පස්සේ ලොකු පුටුවක් ගන්නවා. ඊට පස්සේ ලොකු මේසයක් ගන්නවා. ඉතින් ඔය ටික අර එහෙම ගන්නකොටම එයාගේ වියදම ඉවරයි. එයාට අර ප්‍රාග්ධනය නෑ ආදායමක් උපදවන්න. ඉතින් ප්‍රාග්ධනය අපි හැම වෙලේම යොදන්න ඕනේ ආදායමක් උපදවන්න. ආදායමක් එනවා නම් තමයි ඒකේ ලාභය තියෙන්නේ. ඉතින් හැම වෙලේම බලන්න ඕනේ අර ලාභය Taman කොහොමද වැඩි කරන්නේ. ලාභය වැඩි කරන්න නම් තමන්ට එන ආදායම වැඩි කර ගන්න ඕනේ. මොකද ආදායමම කියන්නේ ලාභය නෙමෙයි. ආදායමෙන් ඊටාම සුළු කොටසක් තමයි තමන්ගේ ලාභය වෙන්නේ. මේ සමහර විට ඒක 100%ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, 15ක් වෙන්න පුළුවන්. ඉතින් මේක හරියට කළමනාකරණය කරලා තමයි ව්‍යාපාරයක් පටන්ගෙන කරගෙන යන්න ඕනේ. මොකද අලුතින් ව්‍යාපාර පටන් ගන්න අය ගොඩක් වෙලාවට ව්‍යාපාර වැහිලා යන්න හේතුව තමයි මේගොල්ලෝ අඳුරගන්න තමන්ගේ ආදායමයි ලාභයයි මොකක්ද කියන එක. සමහරට හිතෙනවා මේ ආදායම ලාභෙම කියලා හිතලා ඒක තමන්ගේ ප්‍රයෝජනයට ගන්නවා. එතකොට තමන් කරන්නේ තමන්ගේ ප්‍රාග්ධනයෙන් ජීවත් වෙන වැඩක්. එතකොට ව්‍යාපාරයේ ටික දවසක් යනකොට වැහිලා යනවා. ඉතින් හැම වෙලේම බලන්න තමන්ගේ ආදායම කොච්චරද, ඒ ආදායමට ඇවිල්ලා තියෙන ලාභය කොච්චරද. ඒ ලාභයෙන් කොටසක් තමයි තමන් ගන්න ඕනේ. නැතුව අර එන සම්පූර්ණ මුදල අරන් හරියන්නේ නැහැ. ඒ වගේම මම දෙයක් කියන්න ඕනේ අලුතින් එන අයට හැම වෙලේම මම අර මුලින් කිව්වා වගේ තමන්ගේ වත්කම් වැඩි කරගන්න, මානසික වෙන්න, වගකීම් අඩු කරගන්න. ඉතින් මෙන්න මේ වත්කම් සහ වගකීම් රැස් කරන්නේ කොහොමද කියන අවබෝධය තියෙන්න ඕනේ. ඒක දෙමව්පියෝ පොඩි කාලේ ඉඳන් තමන්ගේ දරුවන්ටත් උගන්වන්න ඕන දෙයක් තමයි. මම හිතන්නේ ඉස්කෝලවල පවා උගන්වන්න ඕන දෙයක් තමයි තමන් කොහොමද වත්කම් රැස් කරන්නේ, ඒ වගේම වගකීම් අඩු කරගන්නේ කියන එක. මම හිතන්නේ අපි සියලු දෙනාටම ගොඩක් දේවල් දැනගන්න හම්බුණා ඔබතුමාගෙන්. මම අවසන් වෙලාවට අහුවොත් මේ තත්ත්වය හුඟක් තව කල් පවතීද? ඒක ඇත්තටම අපිට කියන්න අමාරුයි. මේක සමාජයට තව මාසයක් ඇතුළත මේක වෙනස් වෙන්නත් පුළුවන්. තව අවුරුදු 4-5ක් මේක යන්නත් පුළුවන්. අපි හිතමු කවුරු හරි විද්‍යාඥයෙක් මේකට මොකක් හරි සරල බෙහෙතක් හිට හොයා ගන්නවා. මේක මාසයක් ඇතුළත මේකට මොන හරි විසඳුමක් කවුරු හරි හොයනවා. මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. එතකොට සමාජයට අපි කවුරුත් දන්නේ අපි තාම අඳුරේ අත ගන්නවද කියලා. මුළු ලෝකෙම මේ ප්‍රශ්නෙට අඳුරේ තාම අත ගන්නවද කියන කවුරුත් දන්නේ නැහැ. මේකට අපි මේ වැක්සින් එකත් හරියකද කියලාත් කවුරුත් දන්නේ නැහැ තාම. මොකද දැන් මේකේ ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් අපි මේක අද ඉවර වෙයිද, හෙට ඉවර වෙයිද, තව මාසෙකින් ඉවර වෙයිද කියන එක බල ඉඳලා වැඩක් නැහැ. මම අර ඔබතුමාට හැමදාම අපි කතා කරන දෙයක් තමයි අපි වර්තමානයේ ජීවත් වෙන්න ඕනේ. අපි අතීතයේ වුණ සිද්ධි ගැන හිතා ඉඳලවත් අනාගතයේ වෙන දේවල් ගැන හිතා ඉඳලවත් වැඩක් නැහැ. අනාගතය කියන්නේත් අපේ virtual world එකක්. අතීතය කියන්නේත් අපිට ආය අල්ලන්න බැරි දෙයක්. ඉතින් මම ඕක ගන්නේ අතීතයේ මගේ ඇවිල්ලා මේ අත්දැකීමක්, එක්ස්පීරියන්ස් එකක්. අනාගතය කියන්නේ මගේ ඩ්‍රීම් එකක්, මගේ බලාපොරොත්තුවක්. ඔය වගේ දෙයක් තමයි. හැබැයි මං ජීවත් වෙන්න ඕනේ වර්තමානයේ. එතකොට වර්තමානයේ කොහොමද ජීවත් වෙන්නේ? ඒක තමයි මගේ තියෙන චැලෙන්ජ් එක. මට තියෙන අභියෝගේ. ඉතින් වර්තමානයේ තියෙන අභියෝග ටික අපි හැම වෙලේම ජය ගන්නවා නම් අපිට අනාගතය ගැන පසුතැවෙන්න අවශ්‍යතාවයක් නෑ දැම්මම. ඉතින් අපි මේ වෙලේ මොනවාද අපිට තියෙන්නේ? අපි ඒකත් එක්ක ජීවත් වෙලා අපේ තියෙන ව්‍යාපාර ටික අපි කොහොම හරි බේරගෙන අපේ ජීවිතත් බේරගෙන ඉස්සරහට යන ක්‍රමයක් ගැන තමයි අපි ඔක්කොම හිතන්න ඕනේ. හරි. එහෙනම් ඒ වගේම උපාලි මහත්තයා අවසාන වශයෙන් ඔබතුමාට ගොඩක් ස්තුතියි. ඔබතුමාගේ කාලය, ශ්‍රමය, ඒ වගේම දැනුම අපිත් එක්ක බෙදා ගන්න ආවට සුබ දවසක්. සියලු දෙනාටම ස්තුතියි.